අයිබෝන් සුවපත් එවගේම නිරෝගිමත් සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා. මොකද සුවපත් භාවය නිරෝගිකම අපි අද දවසේ ලෝකයේ තියෙන වටිනාම වචන දෙකක් විදිහට හඳුන්වා දෙන්නට කැමතියි. ඔබ හැමදෙනාමත් ඒ නිරෝගී සම්පන්නව ඒ වගේම බොහොම සුවපත්ව ජීවත් වෙනවා දකින්නයි අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව. ඒ නිසා මොකද අපි බලමු අද දවසේ ජාතික පුවත්පත්වල මොනවද තියෙන්නේ කියලා. ජාතික පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රධාන කාරණා. මොකද පුවත් කිව්වහම සමහරු පුවත් වලට තටු දෙන්න උත්සාහ කරනවා. එතමුන් පුවත් විවිධාකාරයෙන් තමන්ගේ මතිමතාන්තර අනුව පුවත් නිර්මාණය කරලා එක් ස්ථානවල පළ කරන්න උත්සාහ කරනවා. ඒ නිසා නිවැරදි තොරතුරු දැන ගැනීම අපි හැම දිනකටම වැදගත්. විශේෂයෙන් මෙවැනි කාලවකවානුවක් තුළ. ඒ හින්දාම අපි අද මොර්නිං සන්ෂයින් හරහා බලමු ජාතික පුවත්පත්වල මොනවද වාර්තා කරලා තියෙන්නේ කියලා. අපි මුලින්ම සූදානම් සිළුමිණ පුවත්පතට අවධානය යොමු කරන්න. සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය 20 වෙනිදා මැති සභයට එයි. 20 ගැන කතාව තියෙනවානේ. 20 වෙනිදා මැති සභයට එයි කියලා අද සිළුමිණ ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 21 සහ 22 දෙදින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට පක්ෂ නායකයෝ සිකුරාදා තීරණය කළහ කියලා වාර්තා කරනවා. 20 වෙනි සංශෝධනයට එරෙහිව ගොනු කළ පෙත්සම්වල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ වන විට ජනාධිපතිවරයාට හා කතානායකවරයාට ලබා දී තිබෙනවා. 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඒ ඉදිරිපත් කරනු ඇත කියලත් වාර්තා වෙනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත විය යුතුයි. ඉතින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 145ක් ආණ්ඩු පක්ෂයට සහාය ලබා දෙන මන්ත්‍රීවරුන් සමග කතානායකවරයා හැරුණු විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමති සංඛ්‍යාව 150ක් විදිහටයි වාර්තා වෙන්නේ. ඒට අමතරව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද පනත් කෙටුම්පත සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමට පක්ෂව ඡන්දය ලබා දෙනු ඇතයි කියලා අද සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කරනවා. සිළුමිණ පුවත්පතේම පැති සිරස්තලයක් අනුසිරස්තලයක් විදිහට වාර්තා වෙනවා. කොරෝනා දෙවනි රැල්ලේ මූලාරම්භය විදෙස් රටකින් භක්ති ධර්ම ප්‍රියමෙන්ඩිස් වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවේ දෙවනි කොරෝනා රැල්ල සහ තෙවන කොරෝනා පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට නිර්මාණය වීමට මූලාශ්‍ර ඇති වූයේ විදේශ රටක සිට මෙහි පැමිණි ආශ්‍රිතයෙකුගෙන් බව බුද්ධ්‍යංශ තොරතුරු වලින් අනාවරණය වෙයි කියලා වාර්තා කරලා තියෙනවා. යුද හමුදාපති ලොතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනුයේ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ආරම්භ වූ මූලාශ්‍රය සම්බන්ධයෙන් දැනට සිදු කරගෙන යන පරීක්ෂණ මේ අනුව නව ප්‍රවේශයකට යොමුව ඇති බවයි. මේ පුවත්පත මුද්‍රණය වන විට ඔවුන් වාර්තා කරලා තියෙනවා කොරෝනා වැළඳුණු 1857ක් සොයාගෙන තිබෙනවා කියලා. නමුත් ඊයේ රාත්‍රිය වන විට එය 2000 සීමාව පසු කර 2014ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා කියලා තමයි සෞඛ්‍ය අංශ වාර්තා කරේ. සිළුමිණ පුවත්පතේ අද ඡායාරූප වාර්තාකරණය සමගින් තිබෙන ප්‍රවෘත්තියට අපි අවධානය යොමු කරමු. උසස් පෙළ විභාගයේ නිරෝධායන ඇඳිරි නීතිය මත සාර්ථකව නිරෝධායන නීති මැද අපොස උසස් පෙළ විභාගයේ මේ දිනවල දිවෙනි විභාග මධ්‍යස්ථාන 2648දී පැවැත්වේ කියලා වාර්තා කරනවා. ඒක 12 වෙනිදා ආරම්භ වුණු උසස් පෙළ විභාගයට අපේක්ෂකයන් 3,62,824ක් පෙනී සිටිති. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහත්මයා සිළුමිණට කළ ප්‍රකාශය උපුටා දක්වමින් ඡායාරූපයක් සහිතව මේ නිරෝධායන නීතියට අනුකූලව ශිෂ්‍යාවන් කොහොමද තමන්ගේ පාසලට ගිහිල්ලා විභාගයට කලින් තුනුරුවනේ ආශිර්වාදය ලබා ගන්න ආකාරය තමයි සිළුමිණ පුවත්පතේ අද ඡායාරූප වාර්තාකරණය තියෙන්නේ. ඒ අතරේ සිළුමිණ පුවත්පතේ තවත් පුවතකට අපි අවධානය යොමු කරමු. ලොක්ඩවුන් පළාත්වලට සියලු පහසුකම් තරග වික්‍රමසේකරගේ වාර්තාවක්. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සිළුමිණට කළ ප්‍රකාශය උපුටා දක්වන්නේ. සමුපකාර සමිති සතොස මෙන්ම අනෙකුත් සැපයුම් ජාල කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බවද හෙතම පෙන්වා දුන්නා කියලා වාර්තා කරනවා. පොලිස් බල ප්‍රදේශ 33න් 18ක පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නිසා දිස්ත්‍රික්කයේ ගම්මාන 6ක් මේ වන විට සම්පූර්ණයෙන් අක්‍රිය කර එහෙම නැත්නම් ලොක්ඩවුන් කර තිබෙනවා කියලා තමයි සිළුමිණ පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරන්නේ. ඔන්න පරිසර හානි ගැන පරිසරය ගැන කතා කරන නිසා පරිසර හානි වළක්වන්න ආරක්ෂක ඒකකයක් කියලා සිළුමිණ පුවත්පතේ අද මුල් පිටුවේ තවත් ප්‍රවෘත්තියක් තිබෙනවා. නීති විරෝධී පරිසර විනාශයන් වැටලීම සඳහා වෙනමම ඒකකයක් ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි කියලා වාර්තා කරන්නේ. යුද හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන්
මෙම ඒකකය පිහිටුවීමට නියමිත බවද ඇමතිවරයා පෙන්වා දුන්නේ කියලත් වාර්තා වෙනවා. ඒ අනුව පරිසර විනාශයක් ක්ෂණිකව වැටලීම සඳහා අවශ්‍ය කරන ඒ හැකියාව මෙම ඒකකයට හැකිවනු ඇති බව තමයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. පරිසර හානි සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අලුතින් හඳුන්වා දුන් අංක අනුව වැටලීම් කාර්යක්ෂම කිරීම සඳහා මෙම ඒකකයේ මගින් හැකියාව ලැබෙන බවත් වාර්තා කරනවා. ඒ අනුව ඕනෑම පරිසර හානියක් තිබෙනවා නම් 1991 සහ 1981 අංකවලට දැනුම් දී හැකි බව තමයි ඇමතිවරයා උපුටා දක්වමින් සිළුමිණු පුවත්පත අද වැඩිදුරටත් වාර්තා කරන්නේ. හාල් හිඟයට මුහුණ දෙන්න වී අලෙවි මණ්ඩලය සූදානම්. හාල් හිඟයක් පිළිබඳව ඇතැමුන් ප්‍රකාශ කරලා තියෙනවා. හාල් හිඟයක් ඉදිරියේදී ඇතිවීම වැළැක්වීමට හාල් මිල පාලනයට වී මෙට්‍රික් ටොන් 1,50,000ක ආරක්ෂිත වී තොගයක් ඇති කිරීමට වී අලෙවි මණ්ඩලයේ සූදානම් බව එම අලෙවි මණ්ඩලයේ උපසභාපති වගේම ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික පර්යේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා සිළුමිණට කළ ප්‍රකාශය උපුටා දක්වමින් වාර්තා කරලා තියෙන්නේ. විශේෂයෙන් ඇතමුන් මේ මොහොතේදී මේ පවතින තත්ත්වයත් එක්ක විවිධාකාර උපක්‍රම එහෙම නැත්නම් විවිධාකාර වාසි බලාගෙන ඉන්න පිරිස ඉන්නවා. ඔවුන්ට කිසිදු ඉඩක් තබන්නට සූදානමක් නැහැ. ඒ අනුව මෙවර මහකන්නේදී වී මිලදී ගන්නා විට පොහොර සහනාධාරය ලබා දුන් සියලු ගොවි මහතුරුන්ගෙන් කිලෝ 1000ක් පාලන මිල යටතේ මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයේ වැඩපිළිවෙලක් සකස් කර ඇතයි කියලා වාර්තා වෙනවා. මේ දිනවල මෙරට වෙළඳපොලේ හාල් මිල වැඩිවීම සහ හාල් හිඟේ වැළැක්වීමට මණ්ඩලය සහ දිසාපතිවරු සතු ඇති වී මෙට්‍රික් ටොන් 50,000ක් සහල් කර අද හෙටම වෙළඳපළට නිකුත් කරන්නට සූදානම් කියලා තමයි වී අලෙවි මණ්ඩලයේ උපසභාපතිවරයා පෙන්වා දෙන්නේ. වී අලෙවි මණ්ඩලයේ සතුව මෙට්‍රික් ටොන් 30,000ක් තිබෙන බවත් ඒ වගේම දිසාපතිවරු සතු වී ගබඩාවල මෙට්‍රික් ටොන් 30,000ක් සතු වන බවත් සිළුමිණු පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා. සිළුමිණු පුවත්පතේ මුල් පිටුවේ පළවන තොරතුරු අතරේ අපි තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරමු. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන නැවත සිතා බලන්න ස්වාමින් වහන්සේලාගේ ප්‍රකාශයක් උපුටා දක්වන්නේ. දැනට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇති ආකාරයෙන් සම්මත කර ගැනීම නැවත සිතා බලන ලෙස සමාජ ක්‍රියාකාරී ජ්‍යෙෂ්ඨ හිමිවරුන් 3 නමක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ පුවතට ඉඩකඩ ලබා දීලා තිනවා. මුරුත්තටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ වගේම ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ සහ බෙන්ගමුවේ නාලක ස්වාමින් වහන්සේ තමයි මෙලෙස ඉල්ලීම සිදු කර තිබෙන්නේ. අපි මේ ප්‍රවෘත්ති ගැන ඒ වගේම විවිධ කටකතා ගැන වැඩසටහන ආරම්භයේදී කිව්වනේ. ඇතමුන් ස්වාධීන රූපවාහිනිය පිළිබඳවත් පහුගිය දිනවල එවැනි ප්‍රකාශ කරලා තිබුණා. අපි බොහොම නිරෝගී සම්පන්නව ඒ වගේම ආයතනයේ කටයුතු බොහොම සාර්ථකව සිදු වෙනවා. අපි ඒ පිළිබඳව සවිස්තරාත්මකව මෙන්න මේ ආකාරයට ඊ රාත්‍රියේ ඔබට පැහැදිලිවම සඳහන් කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යවේදියෙකු කොරෝනා ආසාදිතයෙකු බවට පත්ව ඇති බවත් මේ හේතුවෙන් මාධ්‍ය ජාලය වසා දැමීමේ තත්ත්වයකට ලක්ව තිබෙන බවටත් ඇතැම් නාලිකාවලත් සමාජ මාධ්‍ය තුලත් අසත්‍ය පුවත් දිගින් දිගටම ප්‍රචාරය වුණා. ඒ සියල්ල දෙස අප උපේක්ෂාවෙන් බලා සිට සත්‍යවාදී නිශ්චිත පිළිතුරු ලබා දෙන බවට ජනතාවට සපත වුණා. සෞඛ්‍ය අංශ කළ සියලු පරීක්ෂණවල නිශ්චිත ප්‍රතිඵල දැන් ලැබී තිබෙනවා. අප මාධ්‍යවේදියා කිසිදු ආකාරයකින්වත් කොරෝනා ආසාදිතයෙකු නොවන බව සියලුම සෞඛ්‍ය පරීක්ෂණවලින් සනාථ වූ බව සෞඛ්‍ය අංශ අප වෙත නිල වශයෙන්ම දැනුම් දුන්නා. සෑම විටම ජන මෙහෙවරට කැපව සිටින සෞඛ්‍ය අංශවල අපරිමිත කැපවීමේ ප්‍රතිඵලය දැන් ලැබී තිබෙනවා. ජනතාවට රටට වග කියන මාධ්‍යයක් ලෙස අපගේ කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණවලට යොමු කළේ කාර්ය මණ්ඩලයේත් ආයතනයේත් රටේත් යහපත උදෙසාමයි. නිරන්තරයෙන් ජනතාව සමග ගැවසෙන මාධ්‍යවේදීන් වන අප ඒ පරිස්සම ඒ අයුරින්ම වගකීමෙන් ඉටු කරන්නට බැඳී ඉන්නෙමු. අපේ මාධ්‍ය සගයෙක් PCR පරීක්ෂණයට මුහුණ දුන් බවත් මුල් අවස්ථාවේදී ඇති වූ තත්ත්වයක් කිසිම විටකදීවත් රටටත් ජනතාවටත් අප සැඟවූයේ නැහැ. ඇත්ත ඇති සැටියෙන්ම අප රටට හෙළි කළා. කුමන බලවේග පැමිණියද නාලිකාවට අංශු මාත්‍රයකින් හෝ නිහඬවීමටද අප ඉඩක් තැබුවේද නැහැ. අප එය නිසි ලෙසම ඉටු කළෙමු. ස්වාධීන රූපවාහිනී සමස්ත මාධ්‍යවේදීන්ම තමාට වඩා තම මාධ්‍ය වගකීම නොපිරි හෙලාම ඉටු කළා. ස්වයං නිරෝධායනයට ලක්වමින් සෞඛ්‍ය නීතිවලට මුල් තැන දෙමින් අප මාධ්‍ය වගකීමද ඒ අයුරින්ම ඉටු කළා. සෑම විටම
සැමදා ජනතාවාදී මාධ්‍ය මෙහෙවරක යෙදෙන ස්වාධීන රූපවාහිනිය ජන විශ්වාසය අංශු මාත්‍රයකින් හෝ පහත හෙලන්නේ නැත. අපි අපේ මහගෙදර අපගේ ජීවිතය සේම සුරකින්නෙමු. බිහිසුණු යුද්ධය නිමවන තෙක්ම යුදබිමේ සිටම සත්‍යම පමණක් නොබියව වාර්තා කළ අප යුද ජයග්‍රහණයේ අවසානය සෑම නාලිකාවකටම කලින් ජනතාවට දැනුම් දුන්නා. අපේ මාධ්‍යවේදීන් වෙඩි වරුසා මැද මරණය පෙනිපෙනී යුදපුවත් වාර්තා කළේ වෙනින් කවුරුත් වෙනුවෙන්වත් නොව ස්වාධීන රූපවාහිනිය සමග රොඳ බැඳ සිටින සුවහසක් ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් යුතුකම වගකීමෙන් යුතුව ඉටු කිරීමටයි. රටට විපතක් වූ විට විපත වාර්තා කරනවා පමණක් නොව විපතට පත් ජනතාව වෙනුවෙන්ද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සමස්ත කාර්ය මණ්ඩලයම අප කැපවන්නේ අපේ ජනතාවාදී මාධ්‍යකරණය නිසාමයි. කොරෝනා වෙසනය ලොවෙන් රටට ආ මොහොතේ සිටම අපි ජනතාවට ඇත්ත පමණක්ම ලබා දුන්නෙමු. අහුලාගත් ප්‍රවෘත්ති නොව සනාත කරගත් නිවැරදිම පුවත් අපි ජනතාවට සැමදා සැම විටම ලබා දෙන්නෙමු. කොරෝනාව රෝගයක් බව නොදන්නා සමහරෙකුට මෙය කාටත් වැළඳිය හැකි වෛරසයක් බව අප පුන පුනාම කියා සිටින්නේ කොරෝනා ආසාදිතයෙකු දුටු විට සමාජ විරෝධියෙක් ලෙස හංවඩු ගසන සමහර නාලිකාවන්ට සහ සමාජ මාධ්‍යන්ටද ඇස් ඇරෙන්නටය. ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදීන් අප කළමනාකාරීත්වය සෑම විටම සුරකින නිසාම නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කිරීම අපේ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යත් ආයතනයේ සෞඛ්‍යත් ඒ හරහා රටේ සෞඛ්‍යත් අපගෙන් සුරක්ෂිත බව අපි දැන් ඔප්පු කොට හමාරය. අවසානයේ පැහැදිලිවම කිව යුත්තක් ඇත. අප සහෝදර මාධ්‍ය ආයතනයකට මෙවන් තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවත් අපි අපේ සහෝදර මාධ්‍ය සගයන් වෙනුවෙන් කොන්දේසි විරහිතවම පෙනී සිටින බවත් සහෝදරත්වයෙන් යුතුව මතක් කිරීමට කැමැත්තෙමු. අපි වගකීමෙන් වාර්තා කරණය යෙදෙනවා. ඒ වගේම වගකීමෙන් ඔබට තොරතුරු සඳහන් කරනවා. ඒ පිළිබඳව කිසිදු සැකයක් නැහැ. ඒ නිසා ඇතැම් සමාජ මාධ්‍ය ඇතැම් මාධ්‍ය තොරතුරු වලට කියන්නේ නිවැරදි නොවන තොරතුරු වලට ලබා දෙන ඒ තටුවලට එහා ගිහිල්ලා වගකීම් සහගත මාධ්‍යකරණයක නියැලීමේ ඒ සහතිකය අපි ඔබට ලබා දෙනවා. අපි මේ මොහොතේ සජීව සම්බන්ධ කරගන්නට සූදානම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මැතිතුමන්. අයිබෝන් අජිත් රෝහණ මහත්මයා. අයිබෝන් ඔබට. ඔව් මෙවන විට දැන් ඇතමුන් මේ විදිහේ මේ අසත්‍ය ප්‍රචාරයන් යොමු කරනවා. ඒ වගේම මිනිස්සු ටිකක් බිය ගන්නවන ආකාරයේ දේවලුත් සිදු වෙනවා. අජිත් රෝහණ මහත්මයා, වර්තමානයේ තත්ත්වය කොහොමද? ඇත්තටම අපි දැන් අද උදෑසන වෙන විට ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ගත්තත් ඔබතුමන් අපිට තොරතුරු වාර්තා කරන නිසා අපි බලමු ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව ඉස්සෙල්ලා. ඔයිටත් ඉස්සෙල්ලා මං හිතන්නේ මං සඳහන් කරන්න ඕනේ දැන් ඔබේ ආයතනය ගැනත් විවිධ තොරතුරු මේ පැතිරිලා තිබුණා. නමුත් ඊයේ සම්පූර්ණයෙන්ම ඒ තොරතුරු අසත්‍ය. ඒ වගේම ඔබ ඒ අපේ සහෝදර මාධ්‍යවේදියාට ඒ රෝගය වැළඳිලා නැති බව 100%ක්ම අනාවරණය වුණා. ඉතින් බලන්න දැන් ඒ වගේ සමහර අවස්ථාවලදී යම් එක පැත්තකින් මේ සැකයක් මත ඇති වෙන ප්‍රශ්න මහා ප්‍රවෘත්ති බවට පත් වෙනවා. අනිත් පැත්තේ ඉතින් කොවිඩ් රෝගය කාට හරි කෙනෙකුට වැළඳෙනවා නැත්නම් වැළඳීමට ආසන්නයි ඒ වගේ සස්පිෂස් සැකයක් තියෙනවා කියන එක මහා ලොකු කාරණයක් නෙමෙයි. ඉතින් මේක ලෝකේ හැමතැනකටම. ඉතින් මේ ප්‍රවෘත්තියත් එක්ක මට පළමුවෙන්ම කියන්න තියෙන්නේ මේක අහගෙන ඉන්න ජනතාවට මේ යම් කිසි කෙනෙක් නිරෝධායනය කළා, යම් කිසි කෙනෙක් මේ රෝගියෙක් බවට සැක කළා, ඔහුගේ රුධිර සාම්පලයක් ගත්තා, PCR කරන්න ගෙනිච්චා කියන එක මේ විශේෂ ලොකු ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒක හැම කෙනෙකුටම ලෝකේ බොහෝ රාජ්‍ය නායකයින්ට හැදුනා, PCR ටෙස්ට් කරලා තියෙනවා. ඉතින් ඒක අනිත් පැත්ත තමයි ඒ වගේ කරුණු සම්බන්ධයෙන් ව්‍යාජ කටකතා ප්‍රවෘත්ති විවිධාකාරයෙන් පතුරවලා නිරෝධායන ක්‍රියාවලියට කවුරු හරි බාධා කරනවා නම් දැන් අලුත් රීති ඇවිල්ලා තියෙනවා. ඒ වගේම නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ ගැසට් පත්‍රයක් ප්‍රකාශයටපත් වෙලා තියෙනවා. ඒ අනුව අපිට කටයුතු කරන්න වෙනවා. ඒක තමයි පළමුවෙන්ම කියන්න තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නය ඔබ අහපු එක මේ ඇඳිරි නීතිය සම්බන්ධව පොලිස් වසම් 19ක් ආශ්‍රිතව ඇඳිරි නීතිය ඒ ආකාරයටම
ක්‍රියාත්මක වෙනවා අද දිනේදී. ඒකම මේ වන විට 265 වෙනි කැඳවුම් නීතිය කඩකිරීම ගැන අත්අඩංගුවට අරන් තියෙනවා. මේ උදෑසන 6න් අවසන් වෙච්ච පැය 24ක කාලය තුල විතරක් 53ක් අත්අඩංගුවටගෙන තියෙනවා. ඊයේ තමයි මේ 4 වෙනිදා ඉඳලා මේ දක්වා ඇදිරි නීතිය අපි ක්‍රියාත්මක කළාට පස්සේ වැඩිම ගාණක් අත්අඩංගුවට ගත්ත දිනය. ඉතින් ඒ පොලිස් වසම් 19 සංචරණය ඒ ආකාරයටම අද දිනේත් සීමා වෙනවා. අපි කියන්නේ නිවෙස් වලටම වෙලා ඉන්න කියලා කඩ අරින්න බෑ. ඒ වගේම ෆාමසි ඔසුසැල් ඒවා විවෘත කිරීමටත් හැකියාවක් නැහැ. දැන් අජිත් රෝහල් මහත්මයා අපි දන්නවා සමහර වෙලාවට මෙවැනි පණිවිඩයක් ආවට පස්සේ විශේෂයෙන් දැන් අපේ ආයතනය තුල සේවය කරන ඒ වගේම ඒ ආශ්‍රිතව ජීවත් වෙන මිනිසුන්ට පවා මේ ප්‍රවෘත්තිය මේ අසත්‍ය ප්‍රවෘත්තිය පළවීමත් එක්ක දැඩි අපහසුතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සමාජයට විශේෂයෙන් දැන් මේ අපේ ජන සමාජයට ඔබතුමාට මේ මොහොතේ ලබා දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? මෙවැනි තොරතුරක් වාර්තා වුණාම අපි කියමු යම් පුද්ගලයෙක් ආසාදිතයෙකු බව වාර්තා වෙනවා. අපි කියමු අපි ජීවත් වෙන ප්‍රදේශය අපේ නිවසට ආසන්නේ. එවිට කොහොමද ඔවුන් පුද්ගලයෙක් විදියට ඒ වගේම ප්‍රදේශයක් විදියට ගමක් විදියට ක්‍රියාත්මක වෙන්න ඕන? නෑ ඇත්තටම ඉතින් මේ රෝගය කාගේවත් වරදින් බෝ වෙන ඒ කියන්නේ මේ යම් කිසි වැරදි ක්‍රියාකාරකමක් හින්දා එහෙම ඇති වෙන රෝගයක් නෙමෙයි. මේ රෝගය ස්වභාව දහමෙන් බී වෙන රෝගයක්. ඒක නිරන්තරයෙන් වෛද්‍යවරු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපි දුරස්ථභාවය තියාගන්න කිව්වට මේ මුඛ ආවරණ පළදින්න කහිනකොට කිවිසිනකොට මේ ඇති වෙන තත්ත්වයන් කිව්වට ඒක සමහර ලාවට වෙනස් වෙලා මේ හේතුවකින් මේක අපිට එන්න පුළුවන්. ඉතින් මේක ඇති වුණා කියලා මේ කවුරු හරි කෙනෙක් කොන් කරලා තියන්න, කවුරු හරි කෙනෙක්ට වෙනස් කොට සලකන්න, කවුරු හරි කෙනෙක්ට දොස් කියන්න, මෙයා තමයි අපේ ගමට කොවිඩ් ගෙනාවේ, මෙයා තමයි මේ අපේ කට්ටියටම බෝ කරේ එහෙම කියලා හෙලා දකින්න කාරණයක් නෙමෙයි. ලෝකෙ මේ වෙනකොට මිලියන 39කට මේ රෝගේ වැළඳිලා ලක්ෂ 11ක් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැමෝගෙම ඉල්ලා සිටින්නේ කාට හරි කෙනෙකුට සැකසහිත මේ PCR කරන්න ටෙස්ට් එකක් කරන්න සාම්පලයක් ගත්ත කිව්වහම ඒකට කලබල වෙන්න එපා. ඒ මිනිස්සු වෙනස් කරලා සලකන්න එපා. ඒ වගේම මේ සමාජ මාධ්‍ය ජාලාවල යන අනේක විද ප්‍රවෘත්ති වලින් තමන්ගේ අය අතර ඉන්න සහෝදරත්වය අසල්වැසියන් අතර තියෙන හොඳකම ඒවා නැති කරන්නත් එපා. ඒ වගේම යම් ආයතන විදියට ගත්තාම මේ ආයතනවල තියෙන ප්‍රතිරූපය ඒ තියෙන සබැදියාවන් ඒවා නැති කරගන්නත් එපා. ඉතින් ඇත්තටම කවුරු කොහේ හරි තැනක කොරෝනා පොසිටිව් රෝගියෙක් කියලා PCR පරීක්ෂණයෙන් අනාවරණය වෙලා දෙවෙනි කිනුත් අනාවරණය වෙලා තුන්වෙනි කිනුත් අනාවරණය වෙලා තියෙනවා නම් ඒ ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ පුද්ගලයාට අපි ජාතියක් හැටියට අවුරුදු ගාණක් තිස්සේ ගිලැනුන්ට උපස්ථාන කරපු ඒවට මුණ දීපු ඉතිහාසය ඉඳලා ඉතින් අපි මේ පුද්ගලයාට අපේ මට්ටමින් ගෙදරට යන්න නැතුව පුළුවන් විදිහට අපිට පුළුවන් දෙයක් කරන එක තමයි තියෙන්නේ. එහෙම නැතුව බය වෙලා ඒගොල්ලෝ හෙලා දැකලා එහෙම කතා කිරීම සම්පූර්ණයෙන්ම වළකින්න ඕනේ. දැන් බෙහෙවින් ස්තුතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මැතිතුමන් අපි සම්බන්ධ කරගත්තේ. බොහොම හොඳ පණිවිඩයක් ලබා දෙන්නේ. අපි අතීතයේ ඉඳන් සාරධර්ම ඒ වගේම ගුණධර්ම එක්ක ජීවත් වෙන ජාතියක්. ඒ නිසා අපිට කාවත් කුන් කරලා තියන්න ලෙඩකදී මේ මිනිස්සු හුදකලා කිරීමේ සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව සිද්ධ වෙනවා. අපිට අපේ වගකීම සහ අපිට තියෙන අර අපේ හැදියාවන් ටික හරියාකාරව ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒ හැදියාවන් ටික ආරක්ෂා කරගන්න පුළුවන් නම් මේ ගැටලු මොකවත් ඇතිවෙන්නේ නැහැ කියන කාරණේත් මතක් කරන්න ඕනේ. ඒ අතරේ මේ දැන් නිවැරදි තොරතුරු අපි ඔබට ලබා දෙනවා කියන කාරණාව නිරතුරුවම සිහිපත් කරනවා. ඌව වෙල්ලස්ස සරසවිය පිළිබඳවත් යම් යම් කටකතා පැතිරී තිබුණා. ඌව වෙල්ලස්ස සරසවිය කිසිවෙකුට කොරෝනා වසංගතයෙන් පීඩාවක් නැහැ. එහෙම නැත්නම් කොරෝනා ආසාදිතයෙක් කිසිම ආසාදිතයෙක් නැති බව තහවුරු කරලා තියෙනවා. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කිසිදු සිසුවෙකුට හෝ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයෙකුට හෝ කොරෝනා ආසාදිත වී නැති බව උපකුලපතිතුමා පවසා සිටියා. සමග මිනුවන්ගොඩ හා අවට ප්‍රදේශවලින් පැමිණි සිසුන් 38 දෙනෙකුගේ PCR පරීක්ෂණ පසුගිය 15 වෙනිදා සිදු කරා. එහිදී කිසිවෙකු කොරෝනා ආසාදිත වී නැති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ඇතැම් සිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කෙරෙන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි අසත්‍ය ප්‍රචාරය කිරීමෙන් වැළකී ඉන්න කියලා උපකුලපතිතුමන් ප්‍රකාශ කරලා තියෙන.
ප්‍රවෘත්තියත් අපි ඔබට සඳහන් කරන්නේ නිවැරදි වගකීම් සහගත තොරතුරු ඔබට සඳහන් කළ යුතු නිසාමයි. අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරුව ජාතික පුවත්පත්වල තවත් තොරතුරු කිහිපයක් ඔබට ගෙනෙන්නට සූදානම්. අපි යලිත් බලමු ජාතික පුවත්පත්වල අද දවසේ මොනවද වාර්තා කරලා තියෙන්නේ කියලා. දිවයින ඉරිදා සංග්‍රහයට අවධානය යොමු කරන්නට සූදානම්. දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලය අල්ලන්න ඉන්න රිෂාඩ් උසාවිය ළඟට ඇවිත් යයි ඒ අබේනායක වාර්තා කරන ප්‍රවෘත්තිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින හිටපු ඇමති රිෂාඩ් බදෝදීන් මහතා මීට දින කිහිපයකට පෙර කොළඹ පිහිටි නීතිඥවරයෙකුගේ කාර්යාලයට පැමිණ තම අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචන අධිකරණයට ගොනු කළ රීට් ආඥා පෙත්සමට අදාළ ලියකිරීවලට අත්සන් තබා ගොස් ඇත කියලා ඔන්න වාර්තා කරලා තියෙනවා. දිවයින ඉරිදා සංග්‍රහය ඡායාරූපයක් සහිතව වාර්තා කරලා තියෙන්නේ ප්‍රධාන සිරස්තලයේ විදිහට. නිරෝධායන පනතට බියවී ඇත්තේ නීති කඩන අයයි යුද හමුදාපතිතුමන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කරන්නේ. නිරෝධායන ඇඳිරි නීතියට පිටින් එහෙම නැත්නම් මේ නිරෝධායන පනතට බිය වෙලා තියෙන නීති කඩන අය කියලා COVID-19 රෝගය පාලනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කර තිබෙන නිරෝධායන නීතිය ඇතුළත් ගැසට් පත්‍රය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවට අනිසි බිය ඇති කරගත යුතු නැතයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතා කළ ප්‍රකාශයක් ඔබට දක්වමින් දෙවෙනි ඉරිදා සංග්‍රහය අද දවසේ වාර්තා කරනවා. ඉතින් ඒ පිළිබඳවත් සිහිපත් කරනවා. මොකද ඇතමුන් නැති බිල්ලෝ මවන්න උත්සාහ කරන හින්දා මේවා හරියාකාර තොරතුරු ටික අපි සඳහන් කරන්න උවමනයි. රට යලි ලොක්ඩවුන් කරන්න අවශ්‍ය නැහැ. වෛද්‍ය හරිත අලුත්ගේ වෛද්‍යතුමන්ගේ ප්‍රකාශයක් ඔබට දක්වන්නේ උපාලි සේරම් වාර්තා කරන්නේ. COVID-19 වෛරස් රෝගය පාලනය සඳහා නැවත වරක් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නැතයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගේ ප්‍රකාශය පුටා දක්වන්නේ. මෙම වෛරස රෝගය පාලනය සඳහා මුල් අවස්ථාවේ රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ ඒ මොහොතේ මෙම රෝගය පාලනය කිරීමට අවශ්‍ය නිසි පහසුකම් සෞඛ්‍යංශ තුළ නොතිබීමත් ජනතාව තුළ රෝගය පිළිබඳ නිසි අවබෝධයක් නොතිබීමත් බව ඒ මහතා සඳහන් කරනවා. මෙවැනි විට රෝග පාලනය සඳහා අවශ්‍ය පහසුකම් සෞඛ්‍යංශ තුළ පැවතීමත් ජනතාව තුළ මෙම රෝගය පිළිබඳව යම් දැනුමක් පැවතීම නිසා මුළු රටටම ඇඳිරි නීතිය පනවා කොවිඩ් වෛරසය පැතිර යාම පාලනය කිරීමේ අවශ්‍යතාවක් නැතයි බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළ බව තමයි දිවයින ඉරිදා සංග්‍රහය එතුමන් උපුටා දක්වමින් වාර්තා කරන්නේ. ඔබට තියෙන වගකීම ඔබ ඉෂ්ට කළොත් රටම ලොක්ඩවුන් කරන්න හෝ ඔබේ ප්‍රදේශය ලොක්ඩවුන් කරන්න වෙන්නේ නැහැ කියන කාරණාව තමයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ විදිහට ප්‍රකාශ කරන්නේ. සතොස්ස ලොකුලූණු කිලෝ 50,000ක් මිලදී ගත්තා. මේත් ප්‍රධාන සිරස්තලයක් යටතේ වාර්තා කරනවා. දිවයින ඉරිදා සංග්‍රහය මුල් පිටුවේ ලසිත දුමින්ද වාර්තා කරන්නේ. දේශීය ගොවීන්ගෙන් ලොකුලූණු කිලෝ 50,000ක් සතොස්ස මගින් මිලදීගෙන ඇතැයි සතොස්ස සාමාන්‍ය අධිකාරිය අධ්‍යක්ෂ සහ ලැබී මෙවන් ආදිහෙටි මහතා පැවසේ කියලත් වාර්තා කරනවා. දේශීය ගොවියන්ගේ නිෂ්පාදන මිලදී ගන්නට ඕනේ. රජයේ සහන වැඩපිළිවෙලට සමගාමීව සතොස්ස ශාඛා මගින් රුපියල් 100ක මිලකට ලොකුලූණු කිලෝවක් අලෙවි කරන බවත් දේශීය ගොවීන්ගෙන් සාධාරණ මිල ගණන් යටතේ දේශීය ලොකුලූණු මිලදී ගන්නා බවත් මේ මහතා සඳහන් කළේ කියලා අද දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා. 20ට ඡන්ද විමසීම 22 වෙනිදා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි කියලත් දිවයිනත් වාර්තා කරනවා. ඒ පිළිබඳව ප්‍රධාන සිරස්තල ගණනාවක ප්‍රධාන ජාතික පුවත්පත් සිරස්තල ගණනාවක ඒ පිළිබඳ වාර්තා කරලා තියෙනවා. අන්තර්ජාල සාකච්ඡා පවත්වමින් විදෙස් සහාය ලබා ගන්නවා. අගමැතිතුමන්ගේ ප්‍රකාශයක් ඔබට දක්වන්නේ නෝමන් පලිහවඩන වාර්තා කරන්නේ. පවතින කොරෝනා වසංගතය හමුවේ විදෙස් රාජ්‍ය නායකයන් හමුවීම සඳහා යෑමට ඉඩක් නොමැති නිසා මේ මොහොතේදී සූදානම් වෙන්නේ අන්තර්ජාල සාකච්ඡා මගින් සාකච්ඡා පවත්වමින් රටේ සංවර්ධන කටයුතු සඳහා සහාය ලබා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට කළ ප්‍රකාශය උපුටා දක්වන්නේ. මෙවැනි සාකච්ඡාවක් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග පසුගියදා පැවැත් වූ බවත් එලෙස ඉදිරියේදී අනෙකුත් රටවල රාජ්‍ය නායකයන් සමගද සාකච්ඡා පවත්වන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කියලා වාර්තා කරනවා. කොරෝනා වසංගතය නිසා රටේ සංවර්ධනය කටයුතු සඳහා යම් බලපෑමක් ඇතිවත් සියලු දෙනා එක්ව
මෙම වසංගතය පාලනය කරගතහොත් සංවර්ධන කටයුතු වේගවත් කරගන්නට හැකි බවත් අග්‍රාමාත්‍යවරයා ඔබට දක්වමින් අද දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා. එතකම ආණ්ඩුවෙන් ජිනීවා සමුළුවට යෝජනාවක් කීර්ති වර්ණකුල සූරියගේ වාර්තාව ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ට යුදාපරාධ චෝදනා එල්ල කර ඇති ආන්දෝලනාත්මක ජිනීවා යෝජනාව චීනය රුසියාව කියන අපේ මිත්‍ර රටවල් එකතුව පාකිස්තානය සහ කියුබාව යන රටවල සහයෙන් අහෝසි කර ගැනීම මෙහෙයුමක් දියත් කිරීමට රජය තීරණය කර ඇත යනුවෙන් වාර්තා කරනවා. 2021 වසරේ සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ බලය චීනය, රුසියාව, පාකිස්තානය, කියුබාව, නේපාලය ඇතුළු නොබැදි රටවල් 33කට හිමිවීම නිසා 31 යෝජනාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජය අවධානය යොමු කර තිබෙනවා කියලා දිවෙන ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා. ඒ දිවෙන පුවත්පතේ අද මුල් පිටුවේ පළවන තොරතුරු අපි අවධානය යොමු කරමු තවත් පුවත්පතකට. මව්බිම ඉරිදා සංග්‍රහය මව්බිම ඉරිදා සංග්‍රහයට යන්නට කලින් එහෙම නැත්නම් එහි ප්‍රවෘත්ති ඔබට ගෙන එන්නට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. ඔබලා වීකෙන්ඩ් සන්ෂයින් සමගින් ඔබ දන්නවා අපේ රටේ වේදිකාව ඒ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගුවන් විදුලි නාට්‍ය ක්ෂේත්‍රය මේ කියන ක්ෂේත්‍ර ගණනාවක Tamanගේ දායකත්වය ලබා දුන්නු ශිල්පිනියක් අනුලා බුලත්සිංහල. එතුමිය වැඩ කටයුතු සිදු කරද්දී ගුවන් විදුලි වෙන්නට පුළුවන්, වේදිකාව වෙන්නට පුළුවන්, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය වෙන්නට පුළුවන්. සවම සමග ඉතාම සුහදව වැඩ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ කලාකාරණයක්. ඇය අපෙන් සමුගෙන ගියා. දැන් සමුගෙන ගියා. ඇය ඊයේ දිනේදී ඇගේ අවසන් කටයුතු සිදු වුණා. ඒ පිළිබඳව තොරතුරුයි අපි දැන් මේ ගෙනෙන්නට සූදානම් වෙන්නේ. නෙයිනගේ සූදුව තාරාවෝ ඉගිලෙති රතු හැට්ටකාරී ආදී වේදිකා නාට්‍යවලින් සුවිශේෂී දස්කම් දැක් වූ අනුලා බුලත්සිංහල මහත්මිය රතු හැට්ටකාරී නාට්‍යයේ දීකිරි මෙන්ම විජයරත්න වරකාගොඩයන් සමග ගැයූ රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීත තුළින් බෙහෙවින් ජනාදරයට පාත්‍ර වුණා. සිටු දියණියෝ, නිල්දිය යහන, ගෝල් මෙන්ම අසන්ති මිත්තා ආදී චිත්‍රපටවලටද ඇය ස්වකීය රන්ගන දායකත්වය එක් කළා. ලූෂන් බුලත්සිංහලයන්ගේ ආදරණීය බිරිඳ වූ අනුලා බුලත්සිංහල මහත්මිය හර්ෂ බුලත්සිංහල සහ ඉන්ද්‍රචාපා බුලත්සිංහල යන දෙදෙනාගේ මෑණියන්ද වනවා. අභාප්‍රාප්ත අනුලා බුලත්සිංහල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ සිදු කෙරුණේ කලාකරුවන්, දේශපාලනඥයන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. මේ ඊයේ එතුමියගේ අවසන් කටයුතු පිළිබඳව අප ප්‍රචාරය කළ ප්‍රවෘත්ති ප්‍රකාශය අපි මව්බිම පුවත්පතට අවධානය යොමු කරන්නට සූදානම් කියලා විරාමයට කලින් සඳහන් කරා. මව්බිම ඉරිදා සංග්‍රහයේ අද ප්‍රධාන සිරස්තලය ජනතාවගේ සල්ලි කෝටි 100ක් යටිමඩි ගහපු හිටපු ඇමතිට වැඩ වරදී. මව්බිම ප්‍රධාන සිරස්තලය මේ ඇමති කවුද කියලා පේන්නේ නැහැ. බොඳ කරලා තියෙන මූණ. හැබැයි සමහර වෙලාවට හිතාගන්න පුළුවන් විදිහටත් ඔවුන් වාර්තා කරලා තියෙනවා. කෝටි 100ක් ජනතාවගේ මුදල් කෝටි 100ක් මේ විදිහට ඔවුන් යටිමඩි ගහලා එහෙම නැත්නම් තමන්ගේ මුදලට දාගෙන තිබෙනවා. යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු කළුතර දිස්ත්‍රික්කයේ අයිරෝඩ් මාර්ග ව්‍යාපෘතියෙන් රුපියල් කෝටි 100ක් මිලියන 10ක් වංචා කර තිබෙන බවත් ඒ ගැන නීතියෙන් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නංවමින් තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය උසස් නිලධාරියෙක් මව්බිමට කළ ප්‍රකාශය මව්බිම පුවත්පතට කළ ප්‍රකාශය ඔබට දක්වන්නේ. ඒ අනුව කාර්ය සාධන අපකරයක් මගින් හිටපු කැබිනට් අමාත්‍යවරයා මෙසේ රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන තිබෙන බවත් එම හිටපු අමාත්‍යවරයාට අයත් ඉදිකිරීම් සමාගම් වලින් රුපියල් මිලියන 10ක වටිනාකමකින් යුත් බැංකුව අපකර නීතියට අනුව සතියක් ඇතුළත ලබා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටින බව මාර්ග සංවර්ධන අධිකාරියේම උසස් නිලධාරියා ප්‍රකාශ කරලා තියෙනවා. ජනතාවගේ මුදල් ඒ නිසා ජනතාවට ලැබිය යුතුයි. නිරෝධායනයට කීයක් ආවත් අපි සූදානම් යුද හමුදාපතිතුමන්ගේ ප්‍රකාශය ඔබට දක්වන්නේ බොහොම උනන්දුවෙන් ඒ වගේම බොහොම අධිෂ්ඨානයෙන් යුතුව ඒ පිළිබඳව එතුමන් සඳහන් කරනවා. නිරෝධායනය කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම සම්පූර්ණයෙන්ම වැළැක්වීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ජනාධිපතිතුමන්ගේ ඍජු අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් විසින් ගනු ලබන අතර ඉදිරි දින කිහිපය තුළ කවර හෝ සංඛ්‍යාවකින්
නිරෝධායනය සඳහා යොමු කළද ඒ සියලු දෙනාට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවන්ත සිල්වා මහතා සඳහන් කරයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මේ තමයි ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ආරක්ෂකාංශ සෞඛ්‍යාංශවල තිබෙන ඒ අධිෂ්ඨානය නිසා තමයි ලෝක ව්‍යාප්ත වෛරසයක් තුළ අපට මේ විදිහට හිස ඔසවාගෙන ඉන්නට හැකි වාතාවරණය රට තුළ නිර්මාණය වුණේ. 2021 මුල් මාස 3 ඇතුළත පළාත් සභා ඡන්දය තියන්න මැතිවරණ කොමිසම ජනපතිට ලියයි කියලා ජේ.ඒ.ද සිල්වා වාර්තා කරන පුවත මව්බිම පුවත්පත. ඒ අනුව වාර්තා කරලා තියෙනවා 2021 වසරේ පාර්ලිමේන්තු පනතක් කඩිනමින් සම්මත කර දැනටමත් බොහෝ සෙයින් ප්‍රමාද වී ඇති පළාත් සභා ඡන්ද විමසීම 2021 වසරේ මුල් මාස 3 ඇතුළත පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත කියලා අද මව්බිම ඉරිදා සංග්‍රහයේ මුල් පිටුවේ වාර්තා කරනවා. දෙහිවල බෝම්බ කරුට කබීර් දුන් ඇමතුම අද මව්බිම පුවත්පතේ තවත් අනාවරණයක්. මේ දෙහිවල බෝම්බ සිද්ධිය දෙහිවල බෝම්බකරු කියන්නේ මේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව. පාස්කු ඉරිදෙන බෝම්බ ප්‍රහාරයට දින 2කට පෙර හිටපු අමාත්‍ය කබීර් හෂීම් සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ්ගේ සහෝදරයා වන අබ්දුල් ලතීෆ් හකීම් මොහමඩ් අතර තප්පර 147ක දුරකථන සංවාදයක් සිදු වී ඇතැයි හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේ අනාවරණය වෙලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් එහිදී රජය ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් විමසා සිටිය පාස්කු ප්‍රහාරය එල්ල කළ එක් ස්වයංඝාතක බෝම්බකරුවෙකු ප්‍රහාරයට දින 2කට පෙර ඔහුට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබුණේද යන්න ඊට පිළිතුරු ලබා දෙමින් තමයි පහුගිය අවුරුද්දේ දෙසැම්බර් වලදී මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වා. එතනදී කිව්වා පාස්කු ප්‍රහාරයට දින 2කට කලින් හකීම් නැමැත්තෙකු මට තප්පර 147ක ඇමතුමක් ලබා දුන්නා කියලා. හොඳ දේවල් අපිට ඉදිරියේදී දැනගන්නට පුළුවන් වේවි. කොරෝනා සමග ජීවත් විය යුතු නම් අවදානමට විසඳුම් දෙන්න. එහෙම කියන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා. කොරෝනාව සමග ජීවත් විය යුතුයි. ලෝකේ බොහෝ රටවල් මේ වෙද්දී ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් කොරෝනා වසංගතයට යටත්ව සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන ලෙස ආණ්ඩුව ඉල්ලා සිටින්නේ නම් නොපමාව වසංගතයේ පැතිරෑම වැළැක්වීමට අවශ්‍ය පහසුකම් නොපමාව සපයන්නයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි කියලා අද මව්බිම ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා මුල් පිටුවේ. අපි දේශීය පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම්. දේශීය පුවත්පතේ මුල් පිටුව මිනුවන්ගොඩ කොරෝනාව අපරාධ පරීක්ෂණයක් මේ විදිහටයි ප්‍රධාන සිරස්තලය අද දේශීය පුවත්පත වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ල ඇතිවීමට හේතු වන ආකාරයේ අපරාධමය වරදක් කිසියම් තැනැත්තෙකු හෝ සමාගමක් විසින් සිදු කර තිබේද යන්න ගැන ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ කියලා වාර්තා කරනවා. රජයේ විශේෂ තීරණයක් මත ඉහළම පෙළේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් මේ පරීක්ෂණය සිදු කරනවා කියලත් දේශීය පුවත්පත වාර්තා කරනවා. PCR ටෙස්ට් දවසකට 8000ක් ජනපතිගෙන් උපදෙස් අද දේශීය පුවත්පතේ මුල් පිටුවේ තවත් ප්‍රවෘත්තියක්. කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා දිනකට PCR පරීක්ෂණ 8000ක්වත් සිදු කළ යුතුයයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත යනුවෙන් දේශීය පුවත්පත අද දවසේ වාර්තා කරලා තියෙනවා. එයට හේතුව PCR පරීක්ෂණ සිදු කළොත් තමයි අපට හැකියාව ලැබෙන්නේ රෝගීන් හෝ මේ ආසාදිතයන් හඳුනා ගන්නට. මේ වන විට දිනකට සිදු කරන්නේ PCR පරීක්ෂණ 5000කට ආසන්න ප්‍රමාණයක්. එම පරීක්ෂණ සංඛ්‍යාව 8000ක් දක්වා ඉහළ නංවා රෝගීන් හඳුනා ගන්නට පියවර ගත යුතුයයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත කියලා අද දේශීය පුවත්පත මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් වාර්තා කරනවා. 20ට විරුද්ධයි නව ව්‍යවස්ථාවකට සහය දෙනවා කරු ජයසූරිය මහතා පුටා දක්වන ප්‍රකාශයක්. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය විරුද්ධ වන බව එහි සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා දේශයට පැවසිය යනුවෙන් සඳහන් කරනවා. ඒත් එක්කම
ඒ ප්‍රවෘතියේ වැඩිදුරටත් මෙලෙස සඳහන් කර තිබෙනවා. තමන්ගේ යෝජනාව වන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොව රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්පාදනය කිරීමට ජනාධිපතිතුමා කැපවිය යුතු යන්න බවයි ජයසූරිය මහතා වැඩිදුරටත් පවසන්නේ කියලා සඳහන් කරනවා. වත්මන් ජනාධිපතිතුමා එතුමාට ලැබුණු 69 ලක්ෂයක ජනවර්ම තුල ක්‍රියා කිරීම සාධාරණ වුවත් විපක්ෂයටද ඡන්ද ලක්ෂ 62ක් ලැබී ඇතයි කිව් ජයසූරිය මහතා මේ බදු සංශෝධනයක් නොමැතිව වත්මන් ජනාධිපතිවරයා කොවිඩ් වසංගතය සහ කුඩු පාතාලය මර්ධනය කිරීම ප්‍රශස්ත වැඩ කොටසක් බව සඳහන් කළේ කියලත් දේශීය පුවත්පත අද මුල් පිටුවෙන් වාර්තා කරලා තියෙනවා. කලාපයේ වැඩ 35කින් බහි හසිතංජන වාර්තා කරන දේශීය මුල් පිටුවට කටුනායක ඇතුළු දිවයිනේ ප්‍රධාන ආයෝජන කලාප 5ක නිෂ්පාදන කටයුතු 35කින් පමණ අඩාල වී ඇතැයි කටුනායක නිදහස් වෙළඳ කලාප කම්හල් හිමියන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා දේශයට කිය යනුවෙන් වාර්තා කරලා තියෙනවා. එවැගේම දේශීය පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරනවා තවත් පොතක් සුවධරණී වෙළඳපළට COVID-19 වසංගතය මැඩලීම සඳහා දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සම්බන්ධව සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය නිෂ්පාදනය කර ඇති සුවධරණී ආයුර්වේද ඖෂධ පැකේජය වෙළඳපළට නිකුත් කර තිබේ යනුවෙන් වාර්තා කරලා තියෙනවා. ප්‍රතිශක්තිකරණය වැඩි කරගත්තොත් අපි හැමෝටම හොඳයි. ඕනම ලෙඩකට මුහුණ දෙන්නට පුළුවන්. ඒ නිසා සුවධරණී ඒ වෙනුවෙන් හොඳ ඖෂධයක් බවට පත්වෙමි. අපි තවත් පුවත් කිහිපයකට අවධානය යොමු කරන්නට කලින් කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම්. අපි බලමු ජාතික පුවත්පත්වල තවත් මොනවද වාර්තා කරලා තියෙන්නේ කියලා. ඒ අතරේ දිවයින ඉරිදා සංග්‍රහයේ ඇතුල් පිටුවක තිබෙන ප්‍රවෘත්තියකට වඩා මේ ලිපියකට අපි අවධානය යොමු කරන්නට සූදානම්. දෙවියන්ට මුල් තැන දෙන රටවලදී කොවිඩ් භයානකයි. කර්මයක්ද ලෝක විනාශයක්ද? ඊළඟට වෙන්නේ මොකක්ද? ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ආගමා පණ්ඩිත වල්පොල පියනන්ද නායක හාමුදුරුවෝ හෙළි කරන අලුත්ම කතාව යනුවෙන් ලිපියක් සම්පූර්ණ පිටුවක ලිපියක් පළ වෙනවා. තවත් කාලයකට අපට ගැලවීමක් නැති ගානේ කියලා තමයි ලිපිය ආරම්භ කරන්නේ. එහිදී උද්ගතව ඇති තත්ත්වය අතිශය භයානකයි. පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය මත තම ජීවිතය සහ පවුලේ සෙසු ජීවිතවල වගකීම ඇත්තේ තමා සන්තකය. කොපමණ මිල මුදල් තිබුණද පිටරටකට පැන ගිහින් හෝ කොරෝනාවෙන් ගැලවී සිටීම අසීරුය. මේ වන විටත් කොරෝනා මුළු ලෝකයේම තම ග්‍රහණයට ගෙන අවසානය පැතිර යන වසංගතය හමුවේ යම් හෝ සරණක් ඇත්තේ බෞද්ධයන් විදියට දැහැමි දිවි පෙවතක් ගත කිරීම තුළ පමණක් බව ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ අප සමග පැවසුවේ කියලා දිවයින පුවත්පත අද සම්පූර්ණ පිටුවක මේ ලිපිය වාර්තා කරනවා. දැන් කොරෝනා වෛරසය වෙනස් වෙලා තත්ත්වය භයානකයි. පුළුවන් තරම් පරිස්සම් වෙන්න. ඒ වගේම ඇමරිකාවේ කොරෝනා ආසාදිත රතු ඉන්දියානු ළමයි මිය යාම වැඩි වෙලා මේ විදිහේ කරුණු ගණනාවක් සහිතව කොරෝනා වසංගතයේ වර්තමාන තත්ත්වය සහ ඒ සඳහා අපි කොහොමද ධර්මානුකූලව ජීවිතය හැඩගසා ගනිමින් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කියන ආකාරය පිළිබඳව ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේගේ ලිපියක් උපුටා දක්වමින් දිවයින අද දවසේ වාර්තා කරනවා. අපි සතියාගරුණු පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම්. එහි ප්‍රධාන සිරස්තලය සංගවාගෙන සිටින වීතොග රාජසන්තකයි. ඒ ප්‍රධාන සිරස්තලය දැනටම මෙට්‍රික් ටොන් 1100ක් සොයාගෙන වී රුපියල් 63ට නැගීම හාල් මිල පාලනයට බාධාවක් උදේජීව ඒකනායක වාර්තා කරන්නේ. සංගවා තබාගෙන සිටියේදී අත්අඩංගුවට ගන්නා වීතොග රාජසන්තක කර වෙළඳපළට මුදාහරින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි යනුවෙන් සඳහන් කරනවා. පාරිභෝගික පනතින් ඒ සඳහා ප්‍රතිපාදන ලැබී ඇති බව අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා උපුටා දක්වමින් සතියාගාරුණ අද ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කරනවා. ඒ හා සමාන ප්‍රධාන සිරස්තලයකින් අද සතියාගාරුණ වාර්තා කරන මීළඟ ප්‍රවෘත්තිය ජනපති දෙවැනි පදවි ප්‍රාප්තියට පෙර අංග සම්පූර්ණ ව්‍යවස්ථාවක්. තමාගේ දෙවැනි පදවි ප්‍රාප්තියට පෙර අංග සම්පූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ කියලා වාර්තා වෙනවා. ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්තියේදී ඇත්තේ 2021 වසරේ නොවැම්බර් 21 වෙනිදාට එදිනට පෙර සම්මත කර ගැනීමට හැකිවන පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මෙවන විටත් පත්කර සිටින ව්‍යවස්ථා සම්පාදක කමිටුවට උපදෙස් ලබා දී ඇති බව තමයි අද වාර්තා කරන්නේ. මෙන්න තවත් ප්‍රවෘත්තියක්. හොරු අල්ලන්න හිටපු කට්ටිය ගැන තමයි මේ ප්‍රවෘත්තිය. හොරු අල්ලන FCID නිලධාරීන් වාර 19කදී රට යන්න කෝටි 15ක් වැය කරලා
චමින්ද සේනාරත්න වාර්තා කරන්නේ. යහපාලන ආණ්ඩුව සමයේ පිහිටුවන ලද මූල්‍ය අපරාධ කොට්ටාශය නිලධහරින් එක් විමර්ශන 19කට අදාළව විදේශගත වීම සඳහා රුපියල් 15 කෝටියකට ආසන්න මුදලක් වැය කර තිබෙනවා කියලා තමයි අද සතිය ගෞරව පුවත්පත වාර්තා කරන්නේ. ඇමරිකාවෙන් හා බ්‍රිතාන්‍යයෙන් යහපාලනය උඳු ලක්ෂ 93,000ක් ගෙනල්ලා උඳු ලක්ෂ 93,000ක් ගෙනල්ලා කියන ප්‍රවෘත්තියත් අද වාර්තා කරලා තියෙනවා. යහපාලන කාල සීමාව තුලදී, ඒ කියන්නේ පසුගිය රජයේ කාල සීමාව තුලදී මෙලෙස ආනයනය කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ගත වූ වසර 5ක කාලයේදී විදේශයෙන් උඳු ගෙන්වීමට රුපියල් ලක්ෂ 93,304ක් වැය කර තිබෙනවා කියලත් මෙම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා. නොවැම්බර් 2 වෙනි සතියේ අයවැය දෙකක් පාර්ලිමේන්තුවට චමින්ද සේනාරත්නමයි වාර්තා කරන්නේ. ලබන වසර අයවැයට අමතරව මේ වර්ෂයට අදාළ අයවැයක්ද ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි කියලා වාර්තා කරනවා. ඒ අනුව ලබන නොවැම්බර් 17 වෙනිදා ආරම්භ වෙන දෙවැනි සතියේදී මෙම අයවැය වාර්තා දෙක ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත යනුවෙන් තමයි වාර්තා කරන්නේ. මීළඟට අරුණ පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරමු. ඇමරිකානු රාජ්‍ය ලේකම්ගෙන් පසු ඉන්දිය විදේශ ලේකම් දිවයිනට උදේජී වේකනායක වාර්තා කරන්නේ. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඉන්දිය විදේශ අමාත්‍ය ජේෂ් සංකර් මෙරට සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව වාර්තා වේ කියලත් අද සතිය ගරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා. අපි අවධානය යොමු කරමු සිලෝන් ටුඩේ පුවත්පතට. සිලෝන් ටුඩේ පුවත්පතේ අද දවසේ ප්‍රධාන සිරස්තලය RDA official makes damning allegation යහපාලන minister pilfered 1 billion rupees. Prasad Manju වාර්තා කරන්නේ. A top officer from the Road Development Authority claimed that a former minister of the previous United National Front led regime hailing from the Kalutara district had pilfered a sum of 1,000 million rupees from a highway project. යනුවෙන් මේ අර අයිරෝඩ් ව්‍යාපෘතියත් එක්ක කළුතර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙක් ජනතා මුදල් කොල්ල ආකාරය පිළිබඳවයි අද දවසේ වාර්තා කරන්නේ. ඉතින් එය අද සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා. සිලෝන් ටුඩේ පුවත්පතම වාර්තා කරනවා EC urged president to hold PC election. Chairman of the Election Commission Mahinda Deshapriya requested President Gotabaya Rajapaksa to take necessary actions to pass a parliamentary act as soon as possible in order to hold the postponed provincial council election. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තමයි ඉක්මනින් පවත්වන්න, එහෙම නැත්නම් දැනටත් කල් ගිහින් තියෙන පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන්නට කියලා තමයි අද දවසේ මහින්ද දේශප්‍රිය මැතිතුමන් එහෙම නැත්නම් මැතිවරණ කොමසමේ කොමසාරිස්තුමන් ඉල්ලු ලිපිය පිළිබඳව වාර්තා කරන්නේ. The Sunday Morning පුවත්පතේ ප්‍රධාන සිරස්තලය duty waiver on essential items no immediate price reduction මේ විදිහට වාර්තා කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පිළිබඳව despite the decision taken by the government to remove import duties on essential food commodities with the immediate effects, there is unlikely to be a price reduction at least until November, according to the essential food importers. Speaking the Sunday morning පුවත්පතට අදහස් දක්වමින් මේ පිළිබඳ ප්‍රකාශ කරන්නේ. Essential food commodities importers and traders association president G Rajendran noted that the items imported under the last week's duty exemption would arrive only 3-4 weeks. මොකද උන් දැනට ආනයනය කරන ලද භාණ්ඩ මීට කලින් පැවති මිලට ආනයනය කළේ නිසා තවත් සති 2-3ක පමණ කාලයක් ගත වේවි කියලා තමයි ආනයනකරුවන්ගේ ඒ අදහස් දක්වමින් අද The Sunday Morning පුවත්පත ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කරන්නේ. අපි සූදානම් වෙනවා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොරෝනා වසංගත තත්ත්වය කොහොමද මේ වෙද්දී රටේ ලෝකයේ තත්ත්වය ඒ පිළිබඳව ඊ දවසේදී සැකසුණු වාර්තාව අපි දැන් ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5475ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඒ අතුරින් ආසාදිතයන් 3395 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2067ක්. වෛද්‍ය විමර්ශන යටතේ 255 දෙනෙකු පසුවනවා. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු 32 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ප්‍රකාශ කළා.
ඒ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට සිදු කළ PCR පරීක්ෂණවලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. අප රෝහලට 12 වෙනිදා රෝගී කාන්තාවක් ඇතුළත් කරා. ඇය හાર્ට් ෆේලියර් තත්ත්වයෙන් හිටියේ. ඇයට අපි ප්‍රතිකාර කරා බ්‍රහස්පතින්දා රෝගී තත්ත්වය උත්සන්න වූ නිසා අපි දැඩි සත්කාරයකටත් ඇතුළත් කරා. PCR පරීක්ෂණය කරා. එතකොට ඒක පොසිටිව් වෙච්ච නිසා අපි රෝහලේ කාර්ය මණ්ඩලයෙන් වෛද්‍යවරුන් 12ක් පමණ සෙසු කාර්ය මණ්ඩලයෙන් 31ක් පමණ අපි නිරෝධායන වෙත යොමු කරලා තියෙනවා. මේ අතර මේ වන විට හඳුනා ගනිමින් සිටින සියලුම කොරෝනා ආසාදිතයන් බ්‍රැන්ඩික්ස් පොකුරට කුමන ආකාරයකින් හෝ සම්බන්ධ වූවන් බවයි යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකාව තුළ සොයාගත් සියලුම කොවිඩ් ආසාදිතයන් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවට හා සම්බන්ධ වුණු ආසාදිතයන් පමණයි. කිසිවෙකුත් සමාජයේ වෙනත් ස්ථානයකින් කොවිඩ් ආසාදිතයන් සොයාගෙන නැහැ. අද දිනේ හමුණු කොවිඩ් ආසාදිතයන් බහුතරයක් එක් ස්ථානයකින් පමණක් හමු වෙලා තිබෙන්නේ. මේ කොවිඩ් පාලනය කර ගැනීමට අපි උත්සාහ කරනවා. රටේ ජනතාවගෙන් සෑම අවස්ථාවකදී ඉල්ලා සිටින්නේ ඔබ කොවිඩ් ආසාදිතයෙකු නොවී සිටීමට ඔබ වග බලා ගන්න. ඔබගේ පවුලේ අයවලුන්, ඔබගේ ගමේ අයවලුන් කොවිඩ් ආසාදිතයන් නොවී තබා ගැනීමට ඔබ විතින් ලබා දිය හැකි ජාතික යුතුයකමක් හැටියට ඔබ ඉෂ්ට කරන්න කියන එකයි. රිච්වේ ආර්යා ළමාරෝහලේ රෝගී සත්කාරක සේවා මේ වන විට පවත්වාගෙන යන අතර ඒ සඳහා ජනතාවගේ සහයෝගයද අත්‍යවශ්‍ය බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී විජේසූරිය මහතා ප්‍රකාශ කරන්නේ. අපි දිනපතාම බාහිර රෝගයන්සේ වෛද්‍ය සායන ඒ වගේම නේවාසික ප්‍රතිකාර මේ සියල්ලක්ම ලබා දීම සඳහා කැප වෙලා සිටිනවා. ඒ වගේම රෝගීන්ගේ අවශ්‍ය පරීක්ෂණ, ශල්‍ය කර්ම මේ සියල්ලක්ම සිදු කිරීම සඳහා අපි කැප වෙලා සිටිනවා. අපගේ මේ රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමේදී රටේ ජනතාවත් අපිට අවශ්‍ය සහාය ලබා දෙන්න ඕන. රෝහලට පැමිණීමේදී තමන්ගේ කුඩා දරුවා සමග දෙතුන් දින පැමිණෙන්න එපා. ඒ වගේම රෝගීන් බැලීමට පැමිණීමේදී දිනකට එකවරක් පමණ පැමිණෙන්න අපි සීමා කරලා තියෙනවා රෝගියෙක් බලන්න පුළුවන් වාර ගන්න. ඒ වගේම රෝගියෙක් බලන්න ආවට පස්සේ රැඳී සිටීමේ කාලයත් අපි සීමා කරලා තියෙනවා. මේ අතර ඊයේ දිනේදී සංචරණ කටයුතු තහනම් කර තිබූ රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ගම්මාන 6 මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබෙනවා. අපි රටේ තත්ත්වය පිළිබඳව ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයේදී මේ ගෙන වාර්තාව ඔබට ඉදිරිපත් කළේ. මේ වන විට ලෝකයේ තත්ත්වය ගත්තහම වාර්තා වෙලා තිබෙන ප්‍රමාණය 3,99,44,126ක්. ඉන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මිය ගිහින් තිබෙන්නේ. තාමත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාවත් වාර්තා වෙන්නේ තාම අඩු ප්‍රතිශතයක. ඒ නිසා නිරතුරුවම අපි සඳහන් කරන්නේ ඔබ ඔබේ ආරක්ෂාව සලසා ගත්තොත් මේ රෝගීන් වැළකී සිටින්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෛරසය තමන්ගේ ශරීරය තුළට ඇතුළු වීම වළක්වා ගන්නට පුළුවන් කියන කාරණාව අපි සිහිපත් කරන්නට කැමතියි. ඔබ සියලු දෙනාටම සහ අපි සියලු දෙනාටම වගකීමක් යුතුකමක් තිබෙනවා ඉටු කරන්න. ඒ වගකීම යුතුකම ඉටු කළා නම් කොවිඩ් වෛරසයෙන් අපිට ආරක්ෂා වෙන්නට පුළුවන් කියන පණිවිඩෙත් අපි සිහිපත් කරන්නට කැමතියි. එමනම් අපි ජාතික පුවත්පත්වල ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරද්දී අද දවසේ ද සන්ඩේ මෝනින් පුවත්පතේ තව එක් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්නට සූදානම්. Indian High Commissioner and PM meeting, ECT not discussed the controversial East Container Terminal, which was to be developed by India, Japan and Sri Lanka, was not discussed at Thursday meeting between High Commissioner of India Gopal Bagli and Prime Minister Mahinda Rajapaksa at the Temple Trees. මේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතමුන් සාවද්‍ය මත සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රචාරය කරමින් තිබුණා. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් ඉන්දිය මහ කොමසාරිස්තුමන් මුණ ගැසුණු මොහොතේ සිදු නොකළ බව තමයි වාර්තා වෙන්නේ. අග්‍රාමාත්‍යතුමන් මුණ ගැහුණු මොහොතේ. ඒ පිළිබඳව අද ද සන්ඩේ මෝනින් පුවත්පත වාර්තා කරනවා. අපි එමනම් සූදානම් කාටුන් බලන්න. අපි බලමු අරුණ පුවත්පතේ කාටුන් එක මොකක්ද කියලා අද දවසේ මුලින්ම තියෙන කාටුන් එක මොකක්ද කියලා බලන්නයි අපි මේ සූදානම් වෙන්නේ. හුරේරා කාටුන් එක මෛත්‍රී දෙවිදියකට ලියුම් වල අත්සන් කරලලු බං. ඔය ඉන්න ඇත්තේ සිරිසේනද ඩුප්ලිකේට් සිරිසේනද කියලා දැන් සැකයි සර් කියලා කියනවා. මේ අර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වද්දී හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රකාශ තමයි මේ කාටුන් වලට යොදාගෙන තිබෙන්නේ. අරුණ පුවත්පතේ සතියාගාර පුවත්පතේ හසන්ත විජයනායකගේ කාටුනය පේන්නේ
වොලිබෝල් මැච් එකක් වගේ වොලිබෝල් මැච් එකේ එක් පැත්තක තියෙනවා අත්‍යවශ්‍ය බහණ්ඩ අනෙක් පැත්තේ කොරෝනා වෛරසය තමයි ඇඳලා තියෙන්නේ. දැලෙන් එහා පැත්තට කොරෝනා වෛරසයෙන් සාමාන්‍ය ජනයා අර කඩමාල්ලකුත් අරගෙන උඩින් වීසි වෙනවා පේනවා. වැටෙන්නේ අත්‍යවශ්‍ය බහණ්ඩ කියන පැත්තට. ඒ පැත්තෙන් ආයි මේ පැත්තට පන්දුව යොමු කරාවිද නැත්නම් ඒ පැත්තෙම පන්දුව තියාගෙන ඉඳීවිද. හරි. ඒ අරුණ පුවත්පතේ අද දවසේ කාටුන් එක දේශීය පුවත්පතේ ආසංක ඉඳුනිල්ගේ සොරිසර් ඉහළම වී අස්වැන්න 2020 දීලු. බාස්මති ඒරොප්පෙන් ගෙන්නන්නේ සතුට සමරන්න වෙන්න ඇති කියලා ඔන්න සොරිසර් කාටුන් එකේ අසංක ඉඳුනිල් අද දවසේ ඇඳලා තියෙනවා. ඒ අතර වාරයේ අසංක ඉඳුනිල්ම දේශීය පුවත්පතට අඳින හිඩැස කාටුන් එක. එක පැත්තකින් ගිජුලිහිනියෙක් ඉන්නවා තවත් පැත්තකින් ගිජුලිහිනියෙක් ඉන්නවා වේලිච්ච වතුරවලක වගේ ඉබ්බෙක් ඉන්නවා පේනවා මේ ඉබ්බා ශ්‍රී ලංකා සිතියම තමයි ලකුණු කරලා තියෙන්නේ. එක පැත්තක ගිජුලිහිනියා යුවාන් ටිකක් යුවාන් එහෙම නැත්නම් යුවාන් මල්ලක් දානවා වගේ පේන්නේ. අනික් පැත්තේ ගිජුලිහිනියා ඇමරිකානු තොප්පියක් දාගෙන ඉන්නවා වගේ පේන්නේ. මේ ඇමරිකාවයි චීනයයි අතර ශ්‍රී ලංකාව මොකද කරන්නේ කියන කාරණාව අද අසංක ඉඳුනිල් හිඩැසෙන් නිර්මාණය කරලා තියෙනවා. දේශීය පුවත්පතේම ඊළඟ කාටුන් එක පොලිසිය මහත්තයෙක් යනවා. මේ පොලිස් මහත්තයා මාස්ක් එක දාගෙන තියෙන්නේ ඇස් දෙකට. අතේ ඉන්නේ මං හිතන්නේ මේ රිෂාඩ් බදුදීන් මහත්තයා වගේ කියලා අපිට හිතෙනවා. එහෙම කෙනෙක් හොයනවා. කොහමරි දැලකුත් තියෙනවා. පොලිසිය මාස්ක එක තියෙන ඇස් දෙකේ කවුද කියලා හිතාගන්න බෑ. පෙනුමේ හැටියෙන් නම් ඒ වගේ ඒ තමයි දේශීය පුවත්පතේ අද දවසේ කාටුන් එක. දිවයින පුවත්පතේ කාටුන් එකට අවධානය යොමු කරන්නට සූදානම්. දිවයින පුවත්පතේ පේන්නට තියෙන්නේ එක් පැත්තකින් විලංගු දාලා අනෙක් පැත්තෙන් තව හාම්පුතාගේ මිටි පහරත් එක්ක කොරෝනා වෛරසයත් එක්ක තරඟ කරමින් අපේ රටට මුදල් උපයන අපේ සන්නාලියක් පිළිබඳව තමයි අද දවසේ කාටුනේ. ඒ වගේම දිවයින පුවත්පතේ අනුරාධ හිරිපිටියගේ හිටිවනයත් එක්ක අපි අද සමුගෙන යන්නට සූදානම් වෙන්නේ. මෙන්න මෙහෙම තමයි හිටිවනය කියන්නේ. පවිත්‍රගේ ගැසට්ටුව අරගෙන අතට අපිත් වැඩ කරමු නිවැරදි පිළිවෙතට අජිත් රෝහණගේ ළඟ ඇති දඩ පොතට ඉඩක් නොලැබුණොත් එය ජය කිය රටට. අනුරාධ හිරිපිටියගේ මේ හිටිවනයත් එක්ක අපි සමුගන්නේ ඒ වදන් ටික මතකයේ තියාගන්න සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න එවිට කොරෝනා වෛරසයෙන් අපිට කිසිදු බලපෑමක් සිදු වෙන එකක් නැහැ.